සර් ඇහෙන්නේ නැහැ. සර් මියුට් වෙලා. අපි කතා කරේ හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ දැන් ලෙජර් ගිණුම් දෙකක සටහන් කරන්න බැහැනේ හැම ගනුදෙනුවක්ම බොහෝ ගනුදෙනු පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් ලී බඩු ගත්තොත් මොකද වෙන්නේ? බලපෑම කියන්නේ ලී බඩු ගත්තා 1000යි. බලපෑම කියන්නේ ලී බඩු ගත්තා 1000යි බලපෑම මොනවාටද ඇති වෙන්නේ? ලී බඩු කියන වත්කම වැඩි වෙනවා මොනවාද අඩු වෙන්නේ? ලී බඩු ගත්තම ලී බඩු කියන මුදල් කියන වත්කමනේ අඩු වෙන්නේ නේද ළමයි? අන්න එතකොට ගිණුම් දෙක. එතකොට එකක් ගන්නවා අපි ලී බඩු ගිණුම. දැන් මේක ඔයගොල්ලෝ හොඳටම දන්නවා මොනවාද බලපෑම් ඇති වෙන්නේ කියලා. ලී බඩු කියන්නේ වත්කමක් කියලා දන්නවා මුදල් කියන්නේ වත්කම. එතකොට මුදල් ගිණුම. එතකොට මේ ගනුදෙනුව සටහන් කරන්නේ බලපෑම් ඇති වෙන්නේ දෙකකටනේ. ලී බඩු ගිණුමයි මුදල් ගිණුමයි පමණයි. දෙකක පුළුවන්. හැබැයි දැන් මම අර උඩින් ලිව්වේ අයිතිකරු 50000ක මුදලක්ද මම චුට්ටක් පැහැදිලි වෙලා යනකොට තව ටිකක් තේරෙන්න. අයිතිකරු 50000ක මුදලක්ද ලක්ෂික යන්ත්‍රයක්ද ලක්ෂ දෙකක ඉඩමක්ද ව්‍යාපාරයට යෙදුවා කිව්වොත් ළමයි ගිණුම් දෙකක සටහන් කරන්න බෑනේ නේද? මුදල් ගිණුමක් ඕනේ, යන්ත්‍ර ගිණුමක් ඕනේ, ඉඩම් ගිණුමක් ඕනේ. එතකොට මේ ඔක්කොම දුන්නේ කවුද? අයිතිකාරයා දුන්නා. එතකොට 3,50,000ක දේවල් අයිතිකාරයා දීලා තිනවා. මේකට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. නේද? ප්‍රාග්ධනයේ දුරිසා හිමිකම වැඩි වෙනවා කියලා. එතකොට ප්‍රාග්ධන ගිණුමක් ඕනේ. එතකොට ගිණුම් 4ක් ඕනේ. එතකොට ව්‍යාපාරයක බලපෑම් දෙකක් ඇති වෙන ඒවා ගිණුම් දෙකකට දැම්මම සමහර ඒවා ගිණුම් දෙකකට දාන්න බෑ බලපෑම් දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවා. ඒකයි මේක වඩා හොඳ නිර්වචනය වෙන්නේ. ගොඩක් ළමයි හිතනවා ගිණුම් දෙකකට යන එක තමයි දිත්ත සටහන කියන්නේ. නෑ. දිස් සටහන කියන්නේ ගිණුම් දෙකකට යන එක නෙමෙයි. දිස් සටහන කියන්නේ හරට සමාන ප්‍රමාණයක් බැර වෙනවා කියන එකයි. එතකොට ඔන්න බලන්න හරි අදහස. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක සමහරක් වෙලාවට ලෙජර් ගිණුම් 3කට යන්න පුළුවන් ගනුදෙනුව. දැන් මේකේ 4කට යනවානේ. ලෙජර් ගිණුම් 3කට යන්න පුළුවන් 4කට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙකකට වැඩි ගානක වුණත් යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. අපි හිතමුකෝ 3000ක් හර වුණා කියලා. එහෙනම් ඊට සමාන ප්‍රමාණයක් බැර වෙන්න ඕනේ. දැන් මම මෙතන සමාන ලකුණ දෙන්නේ එහෙම. ඒකයි. 3000ක් හර වුණා නම් ඉතුරු දෙකට ඊට සමාන ප්‍රමාණයක් බැර වෙන්න ඕනේ. සමහරක් වෙලාවට මේකට 2000ක් බැර වෙලා මේකට 1000ක් බැර වෙනවා. දැක්කද? එතකොට හරට සමාන ප්‍රමාණයක් බැර කරන්න ඕනේ කියන එක හරට බැර සමාන වෙන්න ඕනේ කියන එක තමයි දිත්ත සටහන. ගිණුම් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගිණුම් 10කට ගියත් කමක් නැහැ. හරට සමාන ප්‍රමාණයක් ගිණුම් වල බැර වෙන්න ඕනේ. අන්න ඒකයි ලූකා පැසියෝලි කිව්වේ නැත්නම් මේ දිස් සටහන කියන්නේ ගිණුම් දෙකකට කියන එක නෙමෙයි. හරට සමාන ප්‍රමාණයක් බැර වෙන්න ඕනේ ගිණුම් දෙකකට ගියත් එකකට යන්න බෑනේ. ඕනම ගනුදෙනුවක බලපෑම් දෙකක් හෝ ඊට වැඩි. එතකොට හරට සමාන ප්‍රමාණයක් බැර වෙන්න ඕනේ ගිණුම් දෙකකට හරි ඊට වැඩි ගානකට හරි කියන අපිට කමක් නැහැ. අපි කියන්නේ හර කරපු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බැරවිය යුතුයි. ඒක තමයි න්‍යාය. ඔන්න දැන් නිර්වචනය මම හිතන්නේ පැහැදිලි වෙයි ඔයගලන්ට. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි. මෙතනත් එහෙමනේ. හර වටිනාකමට සමාන බැර වටිනා දෙකකට ගියාට හරට සමාන ප්‍රමාණයක් තමයි බැර වෙලා තියෙන්නේ. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි නේ හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක කොන්දේසිය හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි ඒකයි කොන්දේසිය
හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක්. ඊට වැඩි ගණනක මම කිව්වේ ඊට වැඩි ගණනක නැත්නම් සංඛ්‍යාවක ඊට වැඩි ගණනක මම ඊටු ටික මෙතනින් දාන්නම්. ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක් අපි අර්ථකථනය කරනවා දිත්ත සටහන් න්‍යාය කියලා. ෂෝක් නිර්වචනයක්. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක්. මෙන්න මේකේ හරි වැදගත් මේ එකවර සටහන් කිරීමේ කියන එක. ඇයි මේ එකවර සටහන් කිරීමේ කියන්නේ? ඒ කියන්නේ මේකයි. හර කරලා පස්සේ මම වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා බැර කරන්නම් කියලා එහෙම කරන්න බෑ. හර කරපු ගමන්ම බැර කරලා තමයි වැසිකිළිය යන්නේ. හර කරලා පස්සේ බැර කරන කතන්දර නැහැ. හර කරපු සැනින් ඔබ බැර කළ යුතුයි ඒ මොහොතේම. නේ? එකවර ඒ වැඩේ වෙන්න ඕනේ. නේ? හර කරලා টয়ලට් ගිහිල්ලා දෙවනි පාර ඇවිල්ලා බැර කරන්න බෑ. නේ? එතන টয়ලට් ගියත් හර කරපු ගමන්ම බැර කරලා තමයි බර දාගන්න දුවන්න වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එකවර වැඩේ කරන්න ඕනේ. හරි? ඒතර මම හිතනවා න්‍යාය පැහැදිලි ඇති කියලා. හර වටිනාකමට සමාන බැර වටිනාකම මේ දෙපැත්තක් පෙන්නනවා. හරිද? හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති වෙන්න පරිදි ගිණුම් දෙකකට ගියත් වැඩි ගානකට ගියත් කොන්දේසිය හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක් තිත්ත සටහන් න්‍යාය ලෙස හැඳින්වේ. දැන් මම ඇතිනේ කිව්වා. නැත්තම් රෑකෑම එළියට එන්න පුළුවන්. අපිරිය වෙලා නිර්වචනය. අපි ලියාගමු නිර්වචනයේ දිස් සටහන් න්‍යාය කියන්නේ මොකක්ද කියලා. ලියන්න හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි. ඇති කෙරෙන පරිදි. ඇති වෙන විදියට මේ ඇති කෙරෙන පරිදි. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි. හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙරෙන පරිදි. සෑම ගනුදෙනුවක්ම නේද වෙන කොහෙවත් නෙමෙයි සෑම ගනුදෙනුවක්ම වෙන කොහෙවත් නෙමෙයි ඒක ලියන්න එපා සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක් ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක් දිත්ව සටහන් න්‍යාය ලෙස හැඳින්වේ. ගිණුම් කරන ක්‍රමයක් දිත්ව සටහන් න්‍යාය ලෙස හැඳින්වේ. ගිණුම් කරන ක්‍රමයක් දිත්ව සටහන් න්‍යාය ලෙස හැඳින්වේ. ගිණුම් කරන ක්‍රමයක් දිත්ව සටහන් න්‍යාය ලෙස හැඳින්වේ.
දිස්සටහන් න්‍යාය ලෙස හැඳින්වේ. මම හිතනවා මතක හිතලා ඇති කියලා. හර වටිනාකම් සමාන බැර වටිනාකමක් ඇති කෙනෙක් පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයකට අපි කියනවා දිස්සටහන් න්‍යාය කියලා. නේද? අමාරු නැහැ. කොන්දේසිය හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කෙනෙක් පරිදි සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගණනක එකවර සටහන් කිරීමේ ගිණුම් කරන ක්‍රමයක් අපි හඳුන්වනවා දිස්සටහන් න්‍යාය කියලා. එතකොට දැන් න්‍යාය ඔළුවේ තියෙනවා. ඊට පස්සේ යනවා අපි අපේ අනිත් සුන්දර ප්‍රශ්නෙට. අනිත් සුන්දර ප්‍රශ්නේ තමයි නේද? ඔය හරබැර කරන්නේ මොකේද අපි? ළමයි හරබැර සටහන තියන්නේ මොකේද? හරබැර කරන්නේ කොතනටද? බිත්ති වලද, ගස් වලද, වැසිකිලි වලද හරබැර කරන්නේ? ගිණුම් වල. ලෙජර් ගිණුම් වල. අපේ ප්‍රශ්නේ තමයි ලෙජර් ගිණුමක් කියන්නේ. මොකද්ද මේ ලෙජර් ගිණුමක් කියන්නේ? ලෙජර් ගිණුමක් කියන්නේ. ලෙජර් account එකක්. ලෙජර් ගිණුමක් කියන්නේ. මොකක්ද මේ ගිණුමක් කියන්නේ? එතකොට හරබැර පෙන්වන්න පුළුවන් වෙන කොහෙවත් නෙමෙයිනේ. ගිණුමක වම් පැත්ත හර පැත්ත, ගිණුමක දකුණු පැත්ත බැර පැත්ත. ඒකට තමයි අපි මේ හරබැර කියන්නේ. නේ හරබැර පෙන්වන්න බෑ. හරබැර පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඇදලා පෙන්වන්න පුළුවන්. හරබැර නේද? ගිණුමක තමයි හර පැත්ත සහ බැර පැත්ත තියෙන, වෙන කොහෙවත් නැහැ. ලෙජර් ගිණුමක් කියන්නේ. ඒකට රූකා පැසියෝලි කියන්නේ හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කියන පරිදි සෑම ගනුදෙනුවක් එයා කියනවා ලෙජර් ගිණුම් දෙකක හෝ ඊට වැඩි ගානක ඔබට සටහන් කරන්න වෙනවා කියලා. ඒකට මොකක්ද මේ ලෙජර් ගිණුමක් කියන්නේ? එතකොට ලෙජර් ගිණුමක් පාවිච්චි කරන්නේ ඇයි ළමයි අපි? මොකටද ලෙජර් ගිණුමක් පාවිච්චි කරන්නේ? කියන්න ඕන ඕගොල්ලෝ. දැන් මම උගන්වලා ඉවරයි. ඇයි අපි ලෙජර් ගිණුමක් පාවිච්චි කරන්නේ? මොකටද? ඛණ්ඩද? ලෙජර් ගිණුමක් පාවිච්චි කරන්නේ ඇයි අපි ලෙජර් ගිණුමක් විවෘත කරන්නේ? ටී ගිණුමක් විවෘත කරන්නේ ඇයි? ලෙජර් ගිණුම් විවෘත කරන්නේ මොකටද ළමයි? ව්‍යාපාරය මොනා කරන්නද? ඇයි එකවර මොනා කරන්න කියලාද කිව්වේ ලුකා පැසියෝලි? හරබැර සටහන් කරන්න. සටහන් කරන්නේ නේද? ගනුදෙනු සටහන් කරන්න. ගිණුමක් පාවිච්චි කරන්නේ ගනුදෙනු සටහන් කරන්න. ඒ කියන්නේ හරබැර සටහන් කරන්න කියන හරබැර කරන්නේ. ඉතින් කවුරු හරි අපෙන් ඇහුවොත් ගිණුමක් පාවිච්චි කරන්නේ මොකටද කියලා accounting වල ගනුදෙනු සටහන් කරන්න. අපි ඡේද ලියන්නේ අපි හරබැර කරන්නේ. නේ? එතකොට ගිණුමක් පාවිච්චි කරන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කරන්න දෙයියනේ. නේ? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කරන්න. එතකොට කොහොමද මේකේ ආකෘතිය? දැන් accounting වල ආකෘති තියෙනවා. ඒක ඒ ආකෘති මතක තියාගන්න වෙනවා ඔයගලන්ට. දැන් මම කියවනේ ලෙජර් ගිණුමක් මෙන්න මේ T අක්ෂරය වගේ කියලා නේද? T අකුර වගේ. ඔහොමනේ ලෙජර් ගිණුමක් සාමාන්‍යයෙන්. හැබැයි මේක සම්මත ආකෘතිය නෙමෙයි. මම අපි ලේසියට මෙහෙම අදින්නේ. හැබැයි ලෙජර් ගිණුමකට ළමයි සම්මත ආකෘතියක් තියෙනවා. දැන් අදින්න යන්නේ මම ලෙජර් ගිණුමක ආකෘතියක් මෙහෙමම අදිනවා. දැන් ලෙජර් ගිණුමක දැන් මෙහෙම T එකනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ආයි පාරක් ඇදෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කියන්නේ පැති දෙකක් තියෙනවා. පැති දෙකම එක වගේ වෙනස් වෙන්නේ නැහැ. පැති දෙකම එක වගේ. හරි. එතකොට මේකට අපි ගහනවා වදින නොවදින විදියට තව ඉරක්. දැන් මගේ සමහර දැන්වල චුට්ටක් නේ ඔයගලන්ට නම් එක ඉරක් වගේ තමයි පේන්නේ. මම චුට්ටක් තව පෙන්නන්න. ඔක හැබැයි ලොකු කරලා බැලුවොත් එහෙම නිකන් වැදිලා නෑ වගේ තමයි තියෙන්නේ. වදින නොවදින තරමට මේ ඉරි දෙක වදින්න ඕනේ. දැන් මම හිතන්නේ චුට්ටක්
වැඩිත් වගේ ඒත් කමන්නේ වදින නොවදින තරමට තියෙනවා. සමහරක් උන්ට ගහන්න කියෝ ඕක ගහන බෝක්කුව වගේ මෙන්න මේක. ඔන්න සමහරක් උන් කියනවා. ඕම ගහන්නේ බෝක්කුව වගේ. හරිද මේ දෙක ඇත්තටම ඉස්සලා ගැහුවා වගේ වදින නොවදින තරමට ගහන්න ඕනේ. ඇයි එහෙම අපි මෙහෙම ගහන්නේ දෙපැත්තක් තියෙනවා කියලා පෙන්වන්න. වෙන හැම තැනකම අපි ගහන්නේ එක ඉරයි. මේ පැහැදිලිව අර පැත්තයි බැර පැත්තයි. ඉස්සලම තියෙන ළමයි මේකේ ගනුදෙනුව සිද්ධ වෙච්ච මොකද්ද? ගනුදෙනුව සිද්ධ වෙච්ච මොකද්ද? ගනුදෙනුව සිද්ධ වෙච්ච දිනය තියෙන්නේ. දිනය. හරි ගනුදෙනුව සිද්ධ වෙච්ච දිනය. ඊට පස්සේ මම සාමාන්‍ය ළමයින්ට දෙන උපදේශක් තමයි දැන් ගනුදෙනුව සිද්ධ වෙච්ච දිනය කවද්ද උනේ කියලා ලියන්න එපා ගනුදෙනුව. 9 වෙනි මාසේ 16 වෙනිදා. ඒ කියන්නේ අද දිනේ දාන්න ඕනේ ගනුදෙනුව වෙච්ච දිනේ බලා ගන්න එපා. නේ? ඊට පස්සේ මම සාමාන්‍යයෙන් ළමයින්ට කියන්නේ මෙන්න මෙතන තීරුව ගහගන්න. මේක සාමාන්‍යයෙන් රූල සයිස් තීරුවක් අඳින්න කියලා මම කියන්නේ. රූල සයිස් තීරුවක්. මගේ දැන් ළඟ නැහැ පෙන්වන්න නැත්නම් මම පෙන්නනවා දැන් එක එක જાතියේ රූල් තියෙනවානේ. මේ ඩොබ්බ රූලුත් තියෙන ලොකු මහත ඒවා. සාමාන්‍ය මම කියන්නේ කා කට්ටු පෙට්ටියේ තියෙන රූල. ඒ සාමාන්‍යයෙන් කියලා ගොඩාක් මහත නෑ. ඕන්න ඉන්න මම පොඩ්ඩක් පෙන්නන්න. අපේ දුවගේ පැන්සල් පෙට්ටිය තියෙනවා ඔහොම ඉන්න. මෙන්න මේ જાතිය. මේක තමයි සාමාන්‍යයෙන් ඔය කා කට්ටු පෙට්ටිය වල තියෙන්නේ. මෙන්න මේ જાතියේ රූලක්. හැබැයි මේ පොඩි රූලක් පාවිච්චි කරන්න එපා. දැන් ලොකු ළමයිනේ. නේ මේකේ දෙගුණ එක තියෙනවානේ. ඒක පාවිච්චි කරන්න. මේ රූල ගොඩක් හොඳයි. මේක අර ගොඩාක් මහත නෑ. ඒක සමහර රූල් ටිකක් මහත වැඩි. මේ කවකට වෙට්ටි තියෙන එක හොඳ සයිස්. මෙන්න මේ රූල සයිස් තිබ්බනම් හොඳයි කියලා දැන් මේ නීතියක් එහෙම නෙමෙයි හරිද? දැන් සමහරක් අය ගිහලා ඉස්කෝලේ වල සම්ඩු කරනවා නෑ නෑ මේ සයිස්ම තමයි වටිනාකම ගහන්න ඕනේ කියලා. එහෙම නීතිය නෑ. මගේ අදහස මම කියන්නේ. මම කැමති විදිය. මේක තමයි වටිනාකම. ගාන කීයද කියලා ලියන්නේ මේකේ තමයි. දැන් 50000යි නම් දැන් 50000 ලියන්නේ මේකේ. ඔන්න ඕම ලියන්න ඕනේ. වටිනාකම ලියන්නේ ඕකේ. මම හිතනවා රූල සයිස් තීරුවක් ඇති කියලා වටිනාකම ලියාගන්න. හරි. මේක ගැහැව්වා නේද? දැන් මේකෙන් භාගයක් වගේනේ සාමාන්‍යයෙන් මම හිතනවා එහෙම වගේ කියලා මේක. එහෙම වෙන්න ඕනේ නැහැ මම මේ කියන්නේ. ඊට පස්සේ ආයි මේ වගේම තීරුවක් ඔයගලට මෙතනින් ගහගන්න පුළුවන්. එතකොට එක જાතිය තීරු දෙකක් තියෙන විදිය පේනවා. නේ මේක රූල සයිස් තීරුවන්නේ. උතර මේ තීරු දෙක ටිකක් සමානයි වගේ. හරි මෙතන අපි ලියන්නේ විස්තරය. දැන් ප්‍රාග්ධනය නම් ප්‍රාග්ධනය කියලා මෙතන ලියනවා. විකුණුම් නම් විකුණුම් කියලා ලියනවා. ණයගැතියෝ නම් ණයගැතියෝ කියලා ලියනවා විස්තරය. මෙතන තියනවා ළමයි මේක පස්සේ කියලා දෙන්න. අපි මේකට කියන්නේ සංගල පිටුව. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු මොකද්ද කියලා. ඒක එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. ගණන් හදද්දී අපිට එච්චර එන්නේ නැහැ. සංගල පිටුව අපි කෙටියෙන් කියනවා මේ පළවෙනි අකුරු දෙක විතරක් අරගෙන. මම ඔකට කියන්නේ සාපී කියලා. සංගල පිටුව. සයන්න ඇලයිර පී. සංගල පිටුව. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. ඔය එක පැත්තක් ඔය මේ කෑල්ල කපලා මේ පැත්තෙන් තිබ්බොත් ඒක තමයි දැර පැත්ත. ඒ වගේම තමයි අඳින්න ඕනේ. ආයි එනවා දිනය. මේ වගේම විස්තරය. සංගල පිටුව සහ වටිනාකම. මේ ටිකම තමයි ආයි මේ පැත්තෙත් එන්නේ. දිනය විස්තරය සාපි වටිනාකම. ඔන්න ලෙජර් ගිණුමක ආකෘතිය. මේක තමයි ගිණුමේ හර පැත්ත. මේක තමයි ගිණුමේ බැර පැත්ත. එතකොට ගුරුතුමා වයසට ගියත් නේ ගුරුතුමාගේ එච්චරම අත වෙවුලන්නේ නැති විදිය ඔයගලන්ට පේනවා ඇති. චුට්ටක් මේ හරි අත වෙවුලුවා. මේ චුට්ටක් විතර ඇදලා මම එකක් චුට්ටක් හරි ගස්සන්නම්. නේ
ගිණුමක ආකෘති ගහනකොට ළමයි ඒක කිස් ගහට ලෙල්ලට ගහන්න ඕනේ. සමහරක් යුන්ගේ ආකෘති අර කක්කුස්සියට බෝම්බයක් ගැහුවා වගේ. බලන්න ලැජ්ජයි සුනාමියට කුණාටුවකට අහු වෙලා වගේ අර කඩන් වැටෙන්න තියෙන ලෑලි ගියක් වගේ ආකෘතිය. එහෙම අඳින්න එපා. නේ? ආකෘතිය ආයි ඊයකටම අඳින්න ඕනේ. කිස් ගහට. හරි? දැන් මම රූලක් පාවිච්චි කළා නෙවෙයිනේ ළමයි යද්දී රූලක් පාවිච්චි නොකරත් මේක කඩන් වැටෙන්න තියෙන ලෑලි ගියක් වගේ නෙමෙයිනේ. නේ? හොඳට තියෙනවා. නේ? නිසා රූලක් අරගෙන ලස්සනට ඇද ගන්න. දැන් ඔයගලන්ට තියෙන CR පොතක්නේ. නේද? එතකොට ඒ CR කොලේ දැන් සමහරක් උන්ට ගිණුම ගහන්න කිව්වම අත්තාචයක් ගන්න ඕනේ ගිණුම බලන්න. උගේ ගිණුම මේ වගේ. දැන් මේක පිටුවනේ මෙහෙම. ඔය පිටුවනේ තියෙන්නේ. මම ඇඳලම වෙන්න. ඔන්න ඔය පිටුව තියෙනවා. දැන් සමහරක් උන් මේක අඳින්නේ මෙහෙම. ඔන්න ගිණුම ගහනවා. කොහොම තමයි ගිණුම ගහන්නේ. රෝම ගහගත්තම හරියන්නේ නැහැ ගිණුම නේ. එතකොට Taman දැනගන්න ඕනේ මේ සම්පූර්ණ ඉඩ පාවිච්චි කරන්න මෙතන. සම්පූර්ණ ඉඩ පාවිච්චි කළා මේක ලස්සනට අඳින්න ඕනේ. දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම. නේද? දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මේ පැත්තිරයි මේ දෙපැත්ති දෙක ගහන්න ඕනෙත් නැහැ සමහරක් වෙලාවට. නැත්නම් ගහ ගන්නත් අවශ්‍ය නම් පුළුවන්. ඔය විදිහට හරියට ඒක ඇද ගන්න ඕනේ දිගට ඇදලා. හරි? ඇද ගන්න බලන්න ගිණුමේ ආකෘතිය ලස්සනට. ලෙජර් ගිණුමක් යන්න කියන එක ලියාගත්ත නේද ප්‍රශ්නේ? කමක් නැහැ. ලෙජර් ගිණුමක් යනු කියලා ලියාගත්ත නිර්වචනයෙන් ලියන්න ඕනේ. ලෙජර් ගිණුමක් යන්න පහදන්නේ ඔයගොල්ලෝ ලිව්වේ. මේක ඇද ගන්න කමක් නැහැ. අපි මේක ඇදලා යටින් නිර්වචනය කරමු. එතකොට ආකෘතියක් ඉවරයි. එතකොට නිර්වචනයත් කරන්න මට ලේසියි. මම මේකට යටින් නිර්වචනය ලියනවා ලෙජර් ගිණුමක්. දැන් ලෙජර් ගිණුමක් යනු කියලා ප්‍රශ්නේ ලියලා නිර්වචනය ලියන්නේ නැතුව ආකෘතිය ඇදලා කමක් නැහැ. ආකෘතිය ඇදලා අපි යටින් නිර්වචනය කරමු ලෙජර් ගිණුමක් බලාගෙනම නිර්වචනය කරන එක හොඳයිනේ. ඇද ගන්න ලස්සනට. නිර්වචනය කරන්න දෙයක් නැහැ. දැන් නිර්වචනය S දෙකට පේනවා. කරලා ඉවරයි නිර්වචනය. දිනය විස්තරය සාපී වටිනාකම. දිනය විස්තරය සාපී වටිනාකම. සාපී කියන්නේ සංගල පිටුව. දිනය විස්තරය සාපී සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මේක ලොකුවට ඇඳ ගන්න නැහැ. මට කියන්න බැරුව ගියා රූල් 5ක් විතර ඇති. සමහරක් අය ගහන පිටු භාගයක් විතර ගහ ගන්නවා. මේ රූල් 5ක් විතර ගහගත්තම ඇති. උන්චියට ඇඳ ගන්න රූල් 5ක් විතර. මට ඒක කියන්න අමතක වුණා. සමහරක් අය පිටු භාගයක් විතර ගහ ගන්නවා. රූල් 5ක් ඇති ඇත්තටම. ඉක්මනින් ඇද ගන්න ළමයි වැඩි වෙලාවක් නැහැ අපිට. ලෙජර් ගිණුමක් යනු කියලා හැබැයි නිර්වචන නෙමෙයි මම ආකෘතිය ඇන්නේ මම යටින් ලෙජර් ගිණුමක් නිර්වචනය කරන්න. රූල් 5ක සයිස් එකක නැති මේක අපි මොකද ගණන් හදන්නේ නැහැ නේ මේක අපි දැනගන්නනේ ආකෘතිය ඇන්නේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. හොඳයි මම හිතනවා වෙලාව ඇති කියලා.
එතකොට මේ වගේ ලෙජර් ගිණුමක් පාවිච්චි කරන්නේ මොකටද? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කරන්නනේ අපි ලෙජර් ගිණුමක් විවෘත කරන්නේ. නේද? ඒතර අපි ලෙජර් ගිණුමක් නිර්වචනය කරන්න පුළුවන් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා නේද? මේ පාවිච්චි කරන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා ඔයගොල්ලෝ කියන්නේ. ඔයගොල්ලෝ කියනකොට දැන් ඒකට ටික ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා කියන්න දැන් පුළුවන්. ව්‍යාපාරික සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා කියන්න. ඊතල් දෙක බලලා කියන්න. මේ මැදට ආයකකුත් දැම්මා. ව්‍යාපාරික සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා කියන්න. හරහා බැරපැත්තක් සහිතව විවෘත කරන වාර්තාවක්. හරහා බැරපැත්තක් සහිතව විවෘත කරන වාර්තාවක් ලෙජර් ගිණුමක් වේ. මම කොච්චර සුන්දරද කියලා නිර්වචනය නේද? ලියාගමු එහෙනම් නිර්වචනය යටින් ලියාගන්න. යටින් ලියාගන්න නිර්වචනය ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා ව්‍යාපාරයක අපි මෙතනින් පටන් ගන්නෙ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා නේද? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා මම ලොකුවට තඩී ව්‍යාපාරයක් ඇද්දා. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා හරහා බැරපැත්තක් සහිතව ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා හරහා බැරපැත්තක් සහිතව විවෘත කරන වාර්තාවක් හරහා බැරපැත්තක් සහිතව විවෘත කරන වාර්තාවක් ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. විවෘත කරන වාර්තාවක් ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. විවෘත කරන වාර්තාවක් ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. විවෘත කරන වාර්තාවක් ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. ලෙජර් ගිණුමක් ලෙස හැඳින්වේ. හොඳයි. එතකොට මට ලබන සතියේ හැම කෙනෙක්ම මෙන්න මේ වැඩ ටික කරලා තියෙන්න ඕනේ ආයි පාරක්. මං අහනවා. හරි? මට ඕනේ වත්කම් ටික ආයි පාඩම් කරලා තියෙන්න ඕනේ ලබන සතියේ. මට හිතුනොත් මං එක එක්කෙනා එක්ක කතා කරනවා. හරි? මට ඕනේ ලබන සතියේ වත්කම් කොටස් දෙකයිනේ මතක ඇතිනේ. ආයි මුල හරිද? වත්කම් කොටස් දෙක පාඩම් කරගන්න ඕනේ. ජංගම වත්කම් ටිකයි ජංගම මං ඉස්සලම කියලා දුන්නේ ජංගම නොවන වත්කම්නේ. නේ? ජංගම නොවන වත්කම් 9ක් කියලා දුන්නා. ජංගම වත්කම් 8ක් කියලා දුන්නා. එතකොට වත්කම් වල කොටස් දෙකනේ ඔය. ජංගම නොවන වත්කම් 9යි ජංගම වත්කම් 8යි ලබන සතියේ හොඳටම පාඩම් කරගන්න ඕනේ ආයි පාරක්. දැන් මතක නැතුව ඇති. ඒ වගේම වගකීමුත් කොටස් දෙකයිනේ ළමයි. ජංගම නොවන වගකීම් දෙකක් කියලා දුන්නා.
ජංගම වගකීම් 5ක් කියලා දුන්නා. ඔක්කොම වගකීම් 7යි වත්කම් 17යි. ඔය ටික ඔක්කොම පාඩම් කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම ආදායම් මතකයිනි කියලා දුන්නා. ආදායම් ටික ආයි මතක් කරගන්න ඕනේ. වියදම් ටික ආයි බලා ගන්න ඕනේ. පොලියක් ගාස්තුවක් බද්දක් බිලක් වියදමක් කියලා කිව්වා. නේ? ඔන්න ඔය ටික ප්‍රධාන වශයෙන්ම බලා ගන්න ඕනේ. වත්කම් ටික ආයි බලා ගන්න ඕනේ. වගකීම් ටික ආයි පාඩම් කරගන්න. ආදායම් නම් 8ක් විතරනේ තියෙන්නේ. වියදම් 15ක් විතර දීලා ඇති. එතන ඔය ටිකත් ඔක්කොම බලාගෙන ලබන සතියේ සූදානම් වෙලා පන්තියට එන්න ඕනේ. නේද? පාඩම් නොකර එන්න එපා. අපරාධේ. ඔය ටික ආයි මතක් කරගන්න. මතක අයට අවශ්‍යතාවයක් නැහැ. අනිත් අය ආයි පාරක් මුලට ගිහිල්ලා බලා ගන්න. හරි? හොඳයි ළමයි. එතකොට මම අද පාඩම නවත්තනවා. සියලු දෙනාටම සුබ දවසක්. නේද? ආයිබෝවන්. Thank you, sir. ආයිබෝවන් පුතේ.